Verbum TV. මෙම දිවි පූජාගේ ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ වර්ෂ 2021 අගෝස්තු මාස 27 වන දින දෙවිපිය සමිඳු නිවහනේ සදාතනික සුවය සොයාගිය දලුගම මුදියන්සේගේ වත්ත විසූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ විශ්‍රාමික හෙන්රි බෝපිආරච්චි ආදර පියාණන්ගේ ආත්මයට සදාතනික ශාන්තිය හා සමාදානය ඉල්ලා දෙවිඳුන් යදින ආදරණීය බිරිඳ මර්සි බෝපිආරච්චි සෙනෙහබර පුතු මලින්ත ලේලිය ලක්මාලි මුණුපුරා සදෙව් සොහොයුරු කැල හා නෑදෑ හිතවතුන් සැම විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. This Holy Mass is also sponsored in remembrance of the death anniversaries of our beloved parents, Vincent Aberatna and Sheila Aberatna. In life you loved and cared for us. In death we pray for your eternal bliss. May your souls rest in peace. Fondly remembered by your loving children Hiranti, Maxwell, Priyani, Salini, late Sudarshani, in-laws, grandchildren and great-grandchildren. This Holy Mass is also sponsored on the 80th birthday of Reverend Father Anthony Joseph Soisa. Dear Father, we wish you a wonderful birthday. May God shower you with blessings on your special day, today and forever, more and give you the power, courage, knowledge and wisdom to continue to propagate His words to mankind. Wishes from all the family members. ඉරුදින ශුද්ධ දිව්‍ය පූජායාගේ දේවත්ත වර්බුම් රූපවාහිනී දෙව්මුදුරේ සිට ගෙනෙන සජීවී විකාශය. Dinam samiduli
පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමෙන් ආමෙන්. අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයාණන්ගේ සහජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. දෑබර දරුවනේ සහෝදර සහෝදරියනි අපි මොහොතක් අපේ ඇස් දෙක වහගෙන අපේ අත් දෙක වැඳ ගනිමු. අපි ඉන්න තැනම ඉඳගෙන ස්වර්ගයයි මහ පොළොවයි එකට යාවෙන මේ ශුද්ධ වූ හෝරාව දෙවියන් වහන්සේගේ කටහඬ දෝංකාර දිදී ඔබට මට ඇහෙන්නට යන මේ හෝරාව දෙවියන් වහන්සේගේ පුතණුවන්ගේ රුධීරය මාංශය ඔබට මට කවන්නට පොවන්නට යන මේ ශුද්ධ වූ හෝරාව ඔබේ මගේ ජීවිත වෙනස් වෙන මේ ශුද්ධ වූ හෝරාවට අපි ඇතුළු වෙමු. වෙනදා වගේ නෙමෙයි පල්ලිය වහලා අල්තාර හිස් වෙලා තියෙන මොහොතක අපි ස්වාමීන් වහන්සේට දසදහස් ජනතාවකගේ කඳුළු තුවාල වේදනා අරගෙනයි මෙම යාගයට ඇවිල්ලා ඉන්නේ. බලාපොරොත්තු සුන්ගුණු වේදනාවන් අසහනයන් සියල්ල ඔසවාගෙනයි කල්වාරි කන්දට අද අපි නැගලා ඉන්නේ. කැඩිච්ච බිඳිච්ච හදවත් සුවපත් වෙන එක වචනයක් ඉල්ලගෙන තුවාල වෙච්ච හදවත් ජීවිත සුවපත් වෙන දිව්‍ය ඖෂධය හොයාගෙනයි අපි මේ යාගයට ඇතුළු වෙලා ඉන්නේ. අපේ ඇස් දෙක වහගෙන අපේ අත් දෙක වැඳගෙන අපේ හිස නමාගෙන උන්වහන්සේට අපේ හදවතේ දොර අරිමු. උන්වහන්සේට අපි ඉඩ දෙමු අපිට අත තියන්නට. පාපේ තුවාලයට අත තියන්නට. කැඩිච්ච සම්බන්ධකම යලි සුවපත් කරන්නට ඉඩ දෙමු. මේ යාගේ එලිපත්තට ඇවිල්ලා ඉන්න අපි නිහඬව කියමු සමා වෙන්න කියලා. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සිලසුරු දූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප රැගෙන යනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව වහන්සේගේ දයාවලත් දනන් හට ස්ථානය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රාජානිනි සියලු බල ඇති දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍රෝ ස්වාමිනී
ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමීනි දේවාශ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පව්හරණ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ලොවේ පව්හරණ ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව පියාණන්ගේ දකුණු පස්සේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව ශුද්ධාත්මයන් හා සමග දෙවි පියාණන්ගේ මහිමේහි වැඩවසන්නා වූ ජේසු ක්‍රිස්තුනි එකම ශුද්ධ වූ තනන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේමය එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේමය ආමෙන්. අපි ආඥා කරමු. සෙනෙහබර දෙවි පියාණෙනි ඔබ වහන්සේගේ දරුවන් මෙන් අප බාරගත් ඔබ වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට ගැලවීම දානය කරන සේක් වේද. දරුසෙනෙහින් යුතුව අප කරන යදුමට සවන් දුන මැනව ක්‍රිස්තුන් වහන්සේ තුල ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන්ට සැබෑ විමුක්තියද ස්වර්ග රාජ්‍යයේ සදාතන උරුමයද දානය කළ මැනව. මේ කීදේ ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාට වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබ පුතණුවන් හා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. යේසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. බියසුළු සිත් ඇත්තන්ට මෙසේ කියන්න. බිය නොවි දිරිගන්න. දෙවිඳානෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පලිගන්නා පිණිසත් වඩින සේක. අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බිහිරන්ගේ කන් ඇරෙන්නේය. කොරාය මුවන් මෙන් දුව පනින්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේය. මරු කතරෙන් ඇල දොළවල් බිඳී එන්නේය. මිරිඟුව ජල පොකුණක් වෙයි. වියලිබිම උල්පත්වලින් පිරෙයි. සිවලුන් ලැබුම්ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේය. දේව වාචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සමිදානෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක. සාකිනී වූවන්ට ආහාර දෙන සේක. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා
ප්‍රශංසා කරන්න එතුමානෝ සිරකරුවන් මුදනසේක අන්ධයන්ගේ ඇස් පහදන සේක වැටිගිය ඔවුන් නගා සිටුවන සේක සමිධානෝ දමිටුන්ට ප්‍රේම කරන සේක විදේශීන ආරක්ෂා කරන සේක අනාථයන්ට හා වැන්දපුවන්ට උපකාර කරන සේක මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න එහෙත් දුදනාගේ යෝජනා සුන් කරන සේක සමිධානෝ සදහටම රජකම් කරන සේක එම්බාසියුන් නගරය ඔබේ සමිධානෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක සමිඳුන්ට ප්‍රශංසා වේවා මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න දෙවන දේව ප්‍රකාශනය ජාකෝබ් තුමන්ගේ හසුනෙන් උපුටාගත් කොටසකි. මාගේ සහෝදරේනි, ඔබ තේජශ්‍රීයෙන් වැජබෙන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන නිසා මිනිසුන්ගේ තරාතිරම් බැලීමෙන් වැළකෙන්න. රන්මුදු පැළඳ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් කෙනෙක්ද වැරහැලි ඇඳගත් දිලින්දෙක්ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යැයි සිතමු. ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා කරුණාකර මෙහි අසුන් ගන්න කියාද දිලින්දාට උඹ ඔතන හිටපන් නැත්නම් මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නේ කියාද කීවොත් ඔබ අතරෙම පක්ෂවාදීකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේද? මාගේ ප්‍රේමවන්ත සහෝදරේනි, සවන් දෙන්න. ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකාරයන් වන පිණිසත් උන්වහන්සේ ලෝකයේ දිලිඳුන් තෝරාගත්තේ කුමක් නිසාද? දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපුවත් ජයනද. ජේසුස් වහන්සේ සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් දේව රාජ්‍ය පිළිබඳ සුභාස්න දේශනා කළ සේක.
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. යලිත් උන්වහන්සේ තීර් පෙදෙසින් පිටත්ව සිදෝනය මැදින් ගොස් දෙකාපොලිස පෙදෙස පසුකොට ගලීල මුහුද ළඟට පැමිණිසේක. එකල සෙනග වික්කල් බිහිරෙකු උන්වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත්තබන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලා සිටියහ. උන්වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන්කොට ඉවතට ගෙන ගොස් ඔහුගේ කන්වල උන්වහන්සේගේ ඇඟිලි ඔබා කෙල ගසා ඔහුගේ දිව ස්පර්ශ කළසේක. ඉන්පසු ස්වර්ගය දෙස බලා සුසුම්ලා එෆාතා යයි ඔහුට කීහ. එහි අර්ථය ඇරේවා යනුයි. එවිට ඔහුගේ කන් ඇරි දිවේ බැඳුම් ලිහි ඔහු පැහැදිලි ලෙස කතා කළේය. ඒ බව කිසිවෙකුට නොකියන්න උන්වහන්සේ ඔවුන්ට අනදුන්සේක. ඒත් උන්වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක්ද ඔහු එපමණටත් වඩා එය පතල කළහ. එය ඇසූ හෝ අතිශයින් මවිතව උන්වහන්සේ හැම දෙයම යස්ස ලෙස කරන සේක. බිහිරන්ට ඇසීමද ගොළුවන්ට බිනීමද පවා සලසා දෙන සේකැයි කීහ. ගැලවීම දායක ශුද්ධෝ ශ්‍රී සුභාරංචිය එසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. එෆාතා එෆාතා ඇරේවා. මදාබර සහෝදර සහෝදරියනි, මුළු ලෝකයම රෝහලක් වෙලා තියෙන කාලෙක හැම ගෙදරකම රෝගියෙක් අබල දුබල වෙලා ඉන්න කාලෙක මුළු ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම මරණ බය හොල්මන් කරන කාලෙක ස්වාමීන් වහන්සේ අද අපිට සුවය ගැන සුභාරංචියක් දෙනවා. ස්වාමීන් වහන්සේ අද අපිට සුවය ගැන අනාවරණයක් කරනවා. ස්වාමීන් වහන්සේ අද අපිට සුවය ගැන පොරොන්දුවක් දෙනවා. බලාපොරොත්තුවක් දෙනවා. මදයාබර සහෝදර සහෝදරියනි, එනිසා වෙන කිසිම දාකට වඩා මේ ශුද්ධ වූ සුවිශේෂය සහ දේව වචනේ ගැඹුර ඔබව මාව සුවපත් කරන, ඔබව මාව බලගතු කරන ඉරිදාවකයි අපි මේ අල්තාරේ වටා දේව වචනයත් එක්ක ඒකාත්මී වෙලා ඉන්නේ. මදයාබර සහෝදර සහෝදරියනි, වික්කල් බිහිරෙකුට ඇසීමේ කතා කිරීමේ සුවය දුන්නු මේ මහා ලස්සන සිද්ධියේ විවිධ පැතිකඩ හොයාගෙන අපට භාවනා කරන්නට පුළුවන් වුණාට මම ඔබත් එක්ක එක කරුණක් ළඟ නතර වෙන්නට තීරණය කෙරුවා. ඒ කිසි හේතුවක් නිසා නෙමෙයි. මේ සුවිශේෂ පාඨය කියවපු මොහොතේ ඉඳන් දෙවියන් වහන්සේගේ ආත්මයානෝ මාව නතර කෙරුවේ එතනයි. මාව නතර කෙරුවේ එතන. මාව නතර කරපු තැන ඔබත් එක්ක නතර වෙන්නට මම දැන් හිතුවා. මොකක්ද අපි අද භාවනාව? මදයාබර අම්මේ තාත්තා දුවේ පුතේ, මේ මිනිස්සයාට කතා කරන්න බැරි වුණේ ඇයි?
ගොළුවෙක් උනේ ඇයි? මිනිහෙක් ගොළුවෙක් වෙන්නේ කොහොමද? ගොළුවෙක් වෙන්නේ දිවේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. කටේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. තොල් පොටවල් වල ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ගොළුවෙක් වෙන්නේ බිහිරෙක් වෙච්ච නිසායි. ඒක තමයි වෛද්‍ය විද්‍යාවෙන් අපට කියා දෙන අනාවරණය කරන ඒ මහා ඇත්ත. මිනිස්සෙක්ට කතා කරන්න බැරි වෙන්නේ ගොළුෙක් වෙන්නේ ගොළුෙක් වෙන්න කලින් බිහිරෙක් වෙච්ච නිසායි. වෛද්‍ය විද්‍යාව මේවා හොයාගන්නට කලින් අවුරුදු 2000කට කලින් මිනිස්යාව මවපු දෙවියන් වහන්සේගේ පුතා වැරද්ද කොතනද කියලා හොයාගත්තා. දුර්වලකම කොතනද කියලා අඳුනගත්තා. අත තියන්න ඕනේ කොතනටද කියලා තෝරලා බේරගත්තා. එනිසා උන්වහන්සේ මේ ගොළු වගේ තොල් දෙකට අත තියන්න කලින් මේ ගොළු වගේ දිවට අත තියන්න කලින් ඇඟිලි දෙක ඔබනවා කොහෙටද? කන් දෙක අස්සට. කන් දෙක අස්සට. උන්වහන්සේගේ වචනය බලන්න එෆාතා කියලා කියන්නේ. ඒ කියන්නේ ඇරේවා. කන් අගුළු ඇරේවා. උන්වහන්සේ කියන්නේ නැහැ ලිහේවා කියලා. දිවේ ගැට ලිහේවා නෙමෙයි කියන්නේ කන් අගුළු ඇරේවා. එයි උන්වහන්සේ දන්නවා දිවට අත තියන්න කලින් තොල් දෙකට අත තියන්න කලින් කන් අගුළු අරින්නට ඕනේ. කන් අගුළු ඇරියේ නැත්තම් දිවට අත තිබ්බට වැඩක් නැහැ. දිවේ ගැට ලිහන්න කලින් කන් අගුළු අරින්නට ඕනේ. එනිසා උන්වහන්සේ ඇරේවා කියනවා. කන් දෙකට අත තියනවා. තොල් පොටවල් දිවට අත තියන්න කලින්. උන්වහන්සේ හඳුන ගන්නවා අවුල කොතනද? අරගලය කොතනද? ප්‍රශ්නය කොතනද? මොකද්ද හේතුව කියලා උන්වහන්සේ හරියට මඳුනගත්තා මගේ ආදර සහෝදර සහෝදරියනි. ඇහුම් කන් දෙන්න බැරි කෙනෙකුට කතා කරන්න බෑ. ඇහෙන් නැති කෙනෙකුට දිව තිබුණත් තොල් තිබුණත් මොනවා තිබුණත් කතා කරන්න බෑ. ඇහෙන් නැත්තම් කතා කරන්න බෑ කියන ඒ සම්බන්ධකම උන්වහන්සේ දැනගෙන හිටියා. එනිසා උන්වහන්සේ ඉස්සල්ලාම කන් අගුළු අරිනවා. ඊට පස්සේ මේ මිනිස්සයා කතා කරන්න පටන් ගන්නවා. මා දයාබර අම්මේ තාත්තුවේ පුතේ මේ ලෝකේටම මේ විශ්වයටම ඔබට මට අපි හැමෝටම මහා ගැඹුරු සුභාරංචියක් මේ සිද්ධියේ උන්වහන්සේ අපට දිය කරලා දෙනවා. අනලා කවනවා. මොකද්ද මේ සුභාරංචිය? මේ මුළු ලෝකයේම මම කිව්වා වගේ රෝහලක් වෙලා තියෙන මේ කාලේ හැම ගෙදරකම රෝගියෙක් ඇඳට සීමා වෙලා ඉන්න කාලේ, ඉස්පිරිතාලවල් පිරීලා තියෙන කාලේ, වෛද්‍ය විද්‍යාවට උත්තර නැති වෙලා තියෙන කාලේ, හැමෝම නිහඬ වෙලා ලෝකයේම රෝගී වෙලා ඉන්න කාලේ උන්වහන්සේ අපිට අනාවරණය කරනවා සුවය තියෙන්නේ කොතනද කියන එක. ඖෂධය මොකද්ද කියන එක. එන්නත මොකද්ද කියලා. මොකද්ද ඖෂධය? මොකද්ද මේ එන්නත? මොකද්ද මේ සුවය ගැබ්බෙලා තියෙන රහස? ඇහුම් කන් දීමයි. ඇහුම් කන් දීම. ඇහුම් කන් දුන්නේ නැත්තම් කතා කරන්න බෑ. ඇහුම් කන් දුන්නේ නැත්තම් කතා කරන්නට බෑ. මම දයාබර අම්මේ තාත්තුවේ පුතේ මේක මහා පුදුම භාවනාවක්. මේ ලෝකයේ රෝගී උනේ ඇයි? මේ මුළු ලෝකයේම රෝගී වෙලා තියෙන්නේ ඇයි? මුළු ලෝකයේම රෝහලක් වෙලා තියෙන්නේ ඇයි? ඇහුම් කන් දුන්නේ නැති නිසායි.
ඇහුම්කන් දුන්නේ කන් අගලු දාගෙන හිටියා. කතා කර කර හිටියා. ඇහුම්කන් දුන්නේ කාටද? මැවිල්ල මැවුම්කාරයාණන්ට ඇහුම්කන් දෙන එක නැවැත්තුවා. ගුරුවරු ගුරු දේවයාණන්ට ඇහුම්කන් දෙන එක නැවැත්තුවා. මිනිහා දෙවියන්ට ඇහුම්කන් දෙන එක නැවැත්තුවා. දේශපාලන බලවතුන් සර්ව බලධාරී දෙවියන්ට ඇහුම්කන් දෙන එක නැවැත්තුවා. වෛද්‍යවරු දිව්‍ය වෛද්‍යවරයාණන්ට ඇහුම්කන් දෙන එක නැවැත්තුවා. ඔන්න රෝගේ මුල මිනිහා හෘද සාක්ෂියට ඇහුම්කන් දෙන එක නැවැත්තුවා. හෘද සාක්ෂිය ඇතුලෙන් කතා කරන දෙවියන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන එක නැවැත්තුවා. ඔන්න රෝගේ මුල. එනිසා මේ රෝගේ මේ වසංගතයේ මුල තියෙන්නේ චීනයේ ඇමරිකාවේ එංගලන්තේ රුසියාවේ නෙමෙයි. අපි මොන රැල්ල කියලා හැදුවත් මේ රෝගයට මුල තියෙන්නේ ඇහුම්කන් නොදීමේ පාපයයි. එනිසා තමයි පළමු කියවීමෙන් දිවැසිවරයා අපේ කන් අරින්නේ මේ ලෝකයට, මේ ලෝකයේ විනාශයට, අන්ධයන්ට පෙනීම දෙන, බිහිරන්ට ගොළුවන්ට කතා කිරීමේ ඇසීමේ සුවය දෙන, මලවුන්ට හුස්ම ප්‍රාණය දෙන, ලෝකයට ගැලවීම දෙන, සිරගත වූවන්ට නිදහස දෙන මහා ගැලවුම්කාරයෙක් කෙනවා. එයා වචනයානෝ. අන්න එයාට ඇහුම්කන් දෙනකොට අන්ධයාට පේන්න පටන් ගන්නවා. ගස් කොළන් නෙමෙයි, ඇලදොල ගංගා නෙමෙයි, ඒව හැමෝටම පේනවා. දේව රාජ්‍ය පේන්න පටන් ගන්නවා. ගොළුවට බිහිරට වචන ගලාගෙන එනවා. මැරිච්ච මිනිහට සදාතන ජීවිතේ උරුමකම ලැබෙනවා. මදහබට සහෝදර සහෝදරියනි, දිවැසිවරයා අපිට පළමුවන කීවීමෙන් ඒ යෙසායා දිවැසිවරයා පැහැදිලිවම නොකිය කිව්වේ ඒ රහස. වචන යානෝ පුරාණ ගීසුමේ අවුරුදු ගානක් හැංගිලා හිටපු, නෝවට ඇහුණු, මෝසෙස්ට ඇහුණු, ආබ්‍රහම්ට ඇහුණු, දාවිත්ලට, සලමොන්ලට ඇහුණු, ඉසයියස්, යෙසායා මෙවැනි දිවැසිවරුන්ට ඇහුණු ඒ වචනය ලේට මසට හැරෙනවා. ඒ වචනය ඉපදෙනවා. ඒ වචනය මිනිහෙක් වෙනවා. අන්න ඒ වචන යානයන්ට ඇහුම්කන් දෙනකොට ඔබ සුවපත් වෙනවා. ඔබ නිදහස් වෙනවා. ඔබ ගැලවීම ලබනවා. ඔන්න සුවය, ඔන්න දිව්‍ය ඖෂධය. ඇහුම්කන් දීමයි සුවය අරගෙන එන්නේ. මගේ ආබර සහෝදර සහෝදරිනි, මම ස්වාමි කෙනෙක් හැටියට, මම පූජා ප්‍රසාදතුමෙක් හැටියට දිව්‍ය පූජකයාණන්ට, උත්තම පූජකයාණන්ට, ජේසුස් වහන්සේට මම ඇහුම්කන් දෙන්නේ නැත්තම් මං විනාසයි. මගේ සුද්ධෝ පූජාත්වරය ගලන්නේ, මේ පූජාත්වරයේ තේරුම අර්ථය ගලාගෙන එන්නේ. මට සැබෑ සතුටක්, සුවයක්, සැනසීමක් තියෙන්නේ මේ පූජකයෙක් වෙච්ච මම දිව්‍ය පූජකයාණන්, උත්තම පූජකයාණන් එක්ක තියෙන සම්බන්ධකම. කොච්චර දුරට මං එයාට ඇහුම්කන් දෙනවද? කොච්චර දුරට මං උන්වහන්සේව හොයනවද? එච්චර දුරට මා තුළ ගැඹුරු නිදහසක්, සුවයක් තියෙනවා. ගුරුවරු දිව්‍ය ගුරු දේවයාණන්ට ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත්, වෛද්‍යවරු දිව්‍ය වෛද්‍යවරයාණන්ට ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත්, මැවිල්ල මැවුම් කරුවාණන්ට ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත්, දේශපාලන බලාධිකාරීන් සර්ව බල පරාක්‍රම දෙවියන්ට ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත්, මිනිහා දෙවියන්ට ඇහුම්කන් දෙන්න පටන් ගත්තොත් සුවපත් වෙන්නේ නැද්ද මේ ලෝකය? සුවපත් වෙන්නේ නැද්ද මේ ලෝකය? මහදහබර සහෝදර සහෝදරියනි, ඒ නිසා ඇහුම්කන් දීම තුලයි සුවය තියෙන්නේ.
අපි දකිනවා ඇහුම්කන් දීමේ පරමාදර්ශය කවුද? දේවම්මා. දේවම්මගේ උපන්දිනය අපි තව දවස් දෙක තුනකින් 8 වෙනිදා සමරනවා. ඇහුම්කන් දුන්නා. වචනයට කොච්චර වචනයට ඇහුම්කන් දුන්නද කියනවා නම් ඔය ඇහුම්කන් දුන්න වචනය කුස අස්සේ ලෙයට මසට හැරෙනකන් වචනයට ඇහුම්කන් දුන්නා. වචනේ දාස්‍ය බවට හැරුණා. ඒ නිසා තමයි ඇය නිහඬයි. ඇය නිහඬයි. ඇයි? ඇය ඇහුම්කන් දෙන්න පටන් ගත්තම කතා කරන්න හිතෙන්නේ නැහැ. මාදහබර සහෝදර සහෝදරියනි, පාපය තියෙන්නේ එතනයි. මට මතක් වෙනවා ඉතාලියේ ලුක්කා කියන නුවර, ඒ නගරයේ තියෙන ලස්සන දේව මෑණියන්ට කැප කරපු පල්ලියක්, දේව මෑණියන්ට මංගලම් කීමේ පල්ලිය. ඒ පල්ලිය තියෙනවා මහා පුදුමාකාර චිත්‍රයක්. ඒ චිත්‍රයට මුළු ඉතාලියේම මිනිස්සු කියන්නේ දේව දූතයෝ ඇඳපු චිත්‍රයක් කියලා. ඒ හිස් බිත්තියේ එක පාරට ඒ චිත්‍රය මතුවෙන්න පටන් ගන්නවා. කිසිම පින්සල් පැන්සල් පාරක් එකේ නැහැ. ඒ දේව මෑණියන්ගේ පින්තූරේ පුදුම තැනක් තියෙනවා. ඒ තමයි ඇගේ කන. ගාබ්‍රියල් දේව දූතයා ඇය ළඟ ඉන්නවා. ඇය දන ගහගෙන ඉන්නවා. ඇගේ කන මහා විශාලට ඇඳලා තියෙනවා. සාමාන්‍ය කනක් නෙමෙයි. ඇගේ දකුණු පැත්තේ කන ලොකුවට ඇඳලා තියෙනවා. වචනේ 16 කියලා පල්ලෙහින් කොටලා තියෙනවා. දහබර සහෝදර සහෝදරියනි, දේවම්මගේ කුසට මේ මහා ගැලවීම ආවේ. දේවම්මගේ කුසට දෙවියන් වහන්සේ මිනිසෙක් වෙලා ආවේ. කනට ඇහිච්ච වචන ටිකෙන් මිසක් විවාහේ ලිංගික සම්බන්ධකමකින් නෙමෙයි. කනට ඇගේ කනෙන් ඇය වචනයට ඇහුම්කන් දෙනකොට කනට ඒ වචන ටික ඇහෙනකොටයි කුසට ඒ මහා ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ දවසක් ගෝලයින්ට කියන්නේ අන්න අම්මා ඇවිල්ලා ඉන්නවා, අන්න සහෝදරයෝ ඇවිල්ලා ඉන්නවා කියලා කියනකොට ජේසුස් කියනවා ශ්‍රාවකෙක් වෙන ඕන කෙනෙකුට මගේ අම්මා වගේ වෙන්න පුළුවන්. මම කියන දේ ඇහුම්කන් දෙන, මාගේ මේ ඉගැන්වීමට ඇහුම්කන් දෙන කෙනෙකුට මගේ අම්මා වගේ, මගේ සහෝදරයෝ වගේ මාත් එක්ක බද්ධ වෙන්න පුළුවන්. මරියා කියන කෙනත් දේව මෑණිය බවට හැරුණේ ඇහුම්කන් දීම නිසායි. ශ්‍රාවකෙක් වෙච්ච නිසායි. එනිසා මගේ දයාබර සහෝදර සහෝදරියනි, මෙතන අපි නතර වෙන්න වෙනවා. මෙතන අපි නතර වෙන්නට වෙනවා. මේ මුළු කොරෝනා වසංගතේම ජය ගන්නට අපිට තියෙන එකම රහස තමයි ඇහුම්කන් දෙන ජනතාවක් වෙන එක. ඔව්. අපි දකිනවා සුද්ධ සුවිශේෂ තෙල ස්වාමින් වහන්සේ සාමාන්‍ය ස්වරූපයකින් නෙමෙයි මේ සුව කිරීම කරන්නේ. උන්වහන්සේ දුර ඉඳන් අත දිගෑරලා නෙමෙයි මේක කරන්නේ. ළඟට ගිහිල්ලා, මුල්ලකට අඬ ගහගෙන ගිහිල්ලා, හුදකලා කරලා, කන් දෙකට ඇඟිලි දෙක දාලා, කෙල ටිකක් අරගෙන දිවේ ගාලා. ඔබට පේන්නේ නැද්ද? වෙදකමට එහා ගිය හෙදකමක් ස්වාමින් වහන්සේ තුල අපි දකිනවා නේද? එහෙම තමයි. මිනිස්සුන්ගේ වේදනාවල් දැනෙන අයට වෙදකමට එහා ගිය හෙදකමක් ඇඟට ගලහගෙන එනවා. උන්වහන්සේ කයි ස්වර්ගයේ දිහ බලා හුස්ම හෙලලා එෆාතා කියලා කිව්වේ. එනිසා මා දයාබර සහෝදර සහෝදරියනි, මේ ලෝකයේ සුවපත් වෙන්නේ අද වෙදකමට එහා ගිය හෙදකමක් මේ ලෝකෙට අවශ්‍යයි. අපිට ඇහෙනවා අම්මව පවා ගෙට ගන්න නැති, කොරෝනා හැදිලා සුව වෙලා එන අම්මව පවා ගෙට ගන්න නැති, සහෝදර සහෝදරියන්ව පවා වත්තටවත් ගන්න නැති සිද්ධි අතරේ අපිට ඇහෙනවා, පේනවා දයාබර සහෝදර සහෝදරියනි, මහ පුදුමාකාර සිද්ධි. මේ රට අපි දැක්කහම කෙනෙක් අසනීප වුණාම අපිට පේනවා බත් පාරසල් ටික උයලා ඔතලා
ගේ ළඟ පුටුවක තියලා එන මිනිස්සු ඉන්නවා. හාල් 3-5 ටිකක් වැටේ එල්ලලා එනවා. මොන තරම් සුද්ධ වූ හෙදකමක් මේ රටේ තියෙනවද? ඇයි හෙදකමක් ඇඟට එන්නේ දෙවියන්ට ඇහුම්කන් දෙන මිනිස්සුන්ට පමණයි? මදාබර සහෝදර සහෝදරියනි, පෞගේ කාලේ වෙච්ච එක අත්දැකීමක් මට මතක් වෙනවා. නුවර ජාතික දෙව්සත්හලේ සහෝදරතුමන්ලා 40ක් නුවර සෙමිනේරිය පටන් ගන්නට කලින් ඒ දවස් කිහිපයක් අපි එකමුතු වෙලා ඉන්න අතරේ කොරෝනා වසංගතය මේ ලස්සන සංඝයට රිංගුවා. ඉස්සල්ලාම 3 දෙනෙකුට, ඊට පස්සේ 7 දෙනෙකුට, ඊට පස්සේ 11 දෙනෙකුට මේ ආකාරයෙන් අපි සහෝදරතුමන්ලා 40 දෙනාගෙන් 37 දෙනෙකුට කොරෝනා වසංගතය වැළඳුණා. දවස් 28ක් අපි එකට හිටියා. කිසිම හෙදියෙක් නැහැ. එක වෛද්‍යවරයෙක් දුරකථනයෙන් අපිට උදව් වුණා. මදහබර සහෝදර සහෝදරිනි, පුදුම ආදරයක් 40 සහෝදරතුමන්ලා 40 දෙනෙක්ගෙන් 37 දෙනෙකුට රෝගය වැළඳෙනකොට එක්කෙනා අනිත් කෙනාට උදව් වෙනවා. එක්කෙනා අනිත් කෙනාගේ රෙදි ටික හොදලා දෙනවා. නිින්ද යන්නේ නැතිකොට ළඟට වෙලා ඉන්නවා. තේ ටික හදලා දෙනවා. කොත්ත මල්ලි ටික තම්බලා දෙනවා. බත් ටික පාන් ටික කන්න උදව් වෙනවා. පුදුම ආදරයක්, පුදුම හෙදකමක්. මදහබර සහෝදර සහෝදරියනි, හැමදාම උදේ දවස පටන් ගත්තේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දිහා. සත්ප්‍රසාද වහන්සේ වැඩම කරනවා එතන තිබිච්ච ඒ කඳවුරේ තිබිච්ච දිවුල් ගහක් යට. මේ එලි මහනේ ඇයි එන්න අමාරුයි. ඇඳවල් වල ඉඳන් සමහර සහෝදරතුමන්ලා සත්ප්‍රසාද වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. දවසේ පළවෙනි විනාඩි 45 ජේසු දිහා බලාගෙන, ඊට පස්සේ දිව්‍ය පූජාව හැමදාම ජේසුගේ රුධිරයේ මාංශය හැමදාම 40 දෙනාටම පුදුමාකාර ආදරයක්. ඇස්වල කඳුළු පුරවගෙන, සතුටු කඳුළු පුරවගෙන මම මේ දේවල් දිහා බලාගෙන හිටියා. මදහබර සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේව දැනෙන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේව ඇහෙන්න පටන් ගත්තා. ජීවිත වෙනස් වෙන්න පටන් ගත්තා. පෞද්ගලිකව මගේ ජීවිතේ පවා ඒ දවස් 28 30 පුදුම අත්දැකීමක් වෙනසක් කරහා ගියා. එනිසා මා දයාබර අම්මේ තාත්තුවේ පුතේ, මේ කොරෝනා වසංගතය ඔබට මට ආරාධනා කරන්නේ නතර වෙන්න, ඇහුම්කන් දෙන්න. අපේ කන් අගුළු ඇරලා ඇහුම්කන් දෙන්නට කාලය ඇවිල්ලා. හරි දුකයි වෙලාවකට බයිබලයේ ඉතිහාසය දිහා බලනකොට අපිට පේනවා මිනිහා දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙනවට වඩා දෙවියන් වහන්සේ මිනිස්යාට ඇහුම්කන් දීලා. බලන්න පුරාණ ගිවිසුමේ ඉඳන් අපි නව ගිවිසුමට එනකොට දෙවියන් වහන්සේ කොච්චර වෙනස් වෙලාද? සුද්ධ වූ කෝපය තිබිච්ච දෙවියන් වහන්සේ, ජල ගැල්මෙන් ලෝකේ හොදලා දාපු දෙවියන් වහන්සේ, සමහර වෙලාවට උන්වහන්සේගේ සුද්ධ වූ කෝපය තුල පුදුම දේවල් කරපු දෙවියන් වහන්සේ මිනිස්යාගේ කඳුළු කතාවල් ඇහිලා, මිනිස්සුන්ගේ අඳෝනාවල් ඇහිලා, මෝසෙස්ගේ ආඥාව ඇහිලා, ආබ්‍රහම්ගේ ආඥාව ඇහිලා, මිනිස්සුන්ගේ අඳෝනාවල් ඇහිලා දෙවියන් වහන්සේ වෙනස්ුනේ නැද්ද? මිනිස්යාට කන් දෙන්න පටන් ගන්නකොට, දෙවියන් වහන්සේ මිනිස්යාගේ අඳෝනාවට ඇහුම්කන් දෙන්න පටන් ගන්නකොට දෙවියන් වහන්සේ වෙනස් වුණා. කොච්චර වෙනස් වුණාද කියනවා නම් මිනිසුන් අතර මිනිහෙක් වෙලා උපදිනකන් උන්වහන්සේ වෙනස් වුණා. දෙවියන් වහන්සේ වෙනස් වෙනවා. දෙවියන් වහන්සේගේ, ජේසුස් වහන්සේගේ කටහඬ අහපු මහ මුහුදේ කුණාටුව වෙනස් වෙනවා. මහ මුහුදේ කුණාටුවක්. ඒ කුණාටුවට ජේසුගේ කටහඬ ඇහිච්ච ගමන් මේ වතුර ටික ජේසුගේ කටහඬ ඇහිලා මහ මුහුද ගඟක් පොකුණක් වගේ නිශ්චල වෙනවා.
රොටිය සහ මාළු ජේසුගේ කටහඬ ඇහෙනකොට 5000කට කණ්ඩ දෙන්න තරම් වැඩි වෙනවා. කානා නුවර මැටි මුට්ටි අස්සේ තිබිච්ච වතුර ටිකට ජේසුගේ කටහඬ ඇහෙනකොට වතුර ටික ටක් ගාලා මිදියුෂ වලට හැරෙන්න පටන් ගන්නවා. මදහබර සහෝදර සහෝදරියනි, කුණාටුව වෙනස් වුණත්, වතුර මිදියුෂට හැරිලා වෙනස් වුණත්, පාන් රොටි වෙනස් වුණත්, අපි තාම වෙනස් වෙන්නේ නැත්තේ ඇයි? අපේ කන් අගුළු කවදද ඇරෙන්නේ? එෆාතා කියලා අපිට කවදද ඇහෙන්නේ? අන්න එතන අපි භාවනා කරමු. අද අපි ස්වාමීන් වහන්සේට කියමු, ස්වාමිනී, ඔබ වහන්සේ හරිම තැනට අත තිබ්බා. ඔබ වහන්සේ හරිම තැනට අත තියලා ඇරේවා කියලා කිව්වා. ඔබ වහන්සේ දැනගෙන හිටියා එතනට අත තිබ්බොත්, එතන කන් අගුළු ඇරුණොත් අනිත් සියල්ල වෙනවයි කියලා. අපි ඇස් දෙක වහගෙන, අපේ අත් දෙක වැඳගෙන, අපි ඉන්න තැනම ඉඳගෙන අපි උන්වහන්සේට කියමු අත තියන්න. හරිම තැන දන්නේ ඔබ වහන්සේ පමණයි ජේසුනි. මගේ ජීවිතයේ මේ අරගලවල, මගේ ජීවිතයේ තියෙන නැති බැරිකම් ණයතුරුස්වල, ලෙඩ දුක්වල, අසහනය තුල මේ හැම දෙයකටම හේතුව හරිම හරි තැන දන්නේ ඔබ පමණයි. අත තියන්න. එතකොට මට ඔබ වහන්සේ වැහෙන්න පටන් ගනී. ඔබ වහන්සේගේ හඬ මට දැනෙයි, ඇහෙයි. එතනින් මම සුවපත් වීම පටන් ගන්නම්. අත තියන්න. එෆාතා. 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 අපේ විශ්වාසය අපි භක්තියෙන් ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසහ පොළවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සිරිවරැති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනත පුත්‍රයාණන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කාලයටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මාන නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්වය ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්නේ මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයේ ඇනගසනු ලැබ මරණ වේදනාව විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ ලේවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිනසේක. ජීවතුන්ද මලොන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයානන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි.
ඔවුන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. ඔවුන් වහන්සේ දිවසිවරුන් මගින් කතා කළසේක. අපෝස්තලවරුන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයේද බලාපොරොත්තු වෙමි. ආමෙන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය ගැලවීමදායක ආදරේ ඇදහිල්ල ප්‍රකාශ කරපු අපි ඒ ඇදහිල්ල තුල තවත් ගැඹුරු විශ්වාසයක් තුල අපේ ජීවිතයේ තියෙන හිස්තැන් අඩුපාඩු වේදනා සියල්ල මෙසේ ස්වර්ගයට ඔසවා යාඥා කරමු. ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ආදරයට සාක්ෂි දරමින් ඔබ වහන්සේගේ ජනතාවට ඇදහිල්ලේ එඬේරුන් වීම සඳහා තම ජීවිතය කැප කළ ශුද්ධෝත්තම පියතුමා ඇතුළු පූජක පැවිදි සැමට අවශ්‍ය සුදුතුම් වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දිවි පියාණනි, ඔබ වහන්සේගේ ප්‍රේමය සෑම විට අත්දකිමින් අප ජීවිතවලට අභියෝගයක් වී ඇති කොරෝනා වසංගතය හමුවේ නොසැලී ඔබ වහන්සේව වඩ වඩාත් අදහ ගනිමින් මිනිස් මට්ටමින් අපට කළ හැකි දේ ඉටු කිරීමටත් ඔබ වහන්සේගේ දිව්‍ය සුවය අත්දැකීමටත් අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දෙවි පියාණනි, මිනිසුන්ගේ තරාතිරම් නොබලා ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් මිනිසුන් පිළිගෙන සැමටම එකලෙස සලකමින් ඔබ වහන්සේගේ ප්‍රේමයට සාක්ෂි දැරීමට අප සැමට අවශ්‍ය ශක්තිය හා බලය දානය කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ආදර දෙවි පියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වයේ සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද මේ මොහොතේ සජීවීව දිව්‍ය යාගය සමග නිවසේ සිට එක්වන සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. දාබර සහෝදර සහෝදරියනි, අපි අපේ ඇස් දෙක වහගෙන අත් දෙක වැඳගෙන විශේෂයෙන් මේ මොහොතේ ආඥා කරමු. උපතින්ම කතා කරන්නට බැරිව, කන් ඇහෙන්නේ නැතිව, ගොළු බිහිරිව උපදින ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් ඒ ගොළු බිහිරි ජනතාව බලා ගන්නට ජීවිත කැප කරලා තියෙන, කතා කරන්න පුළුවන් වුණත් ගොළු භාෂාව ඉගෙනගෙන ඒ මිනිස්සුන්ට ආලෝකයක් වෙන පියතුමන්ලා, කන්‍යා සොහොයුරියන්, ගිහියන් වෙනුවෙන් අපි මොහොතක් යාඥා කරමු. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.
සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගය ස්වාමින් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුරිශුද්ධ ස්වභාවයට ප්‍රයෝජනය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. මහෝත්තම දෙවි ස්වාමිනී අපේ මේ පුද පඬුරු මගින් ඔබ වහන්සේගේ මහිමය පසසන්නටද ඔබ වහන්සේට හිමි නිසි වන්දනාව පුදන්නටද අපට පිහිටුව මැනව. මේ ප්‍රසාද නිදානයේ සහභාගී වීම තුල සැබෑ භක්තියෙන්ද සිත් සාමයද ලබමින් ඔබ වහන්සේ හා ඒකාත්මී වීමේ මිහිර අත්දකින්නට අපට වරම් දුන මැනව. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට අපි ස්තුති කරමු. ඒ යෝග්‍යද යුතුයද ක්‍රියාවකි. පාරිශුද්ධ වූ පියාණනි සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්හිද සෑම තැන්හිද ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දායකය. පාපාන්ධකාරයේ ගැලී විසිරී ගිය ඔබ වහන්සේගේ දරු කැල ඔබ පුතණුවන්ගේ සිරිලෙයින්ද සුදාත්මයාණන්ගේ ආනුභාවයෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ පවුලමෙන් එක් රැස් කළසේක. ඔවුන් සැම පාරිශුද්ධ වූ ත්‍රිත්වයේ ඒකත්වයෙන් බඳිනු ලැබ සුදාත්මයාණන්ගේ මන්දිරයෙන්ද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ කරුණා මහිමය පසසන්නීය. එහෙයින් අපි දුසුර සේනාවන් සමග ඒකාත්මී වෙමින් ඔබ වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය ආසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වරිණතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේම ආත්මානුභාවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කළ මැනව. අපේසේ යදනේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශුද්ධ වූ ශ්‍රී ශරීරයත් ශුද්ධ වූ ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන තුති පුදා එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව ඔවුන් වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද එය වගුරනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න.
අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ඔවුන් වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. ක්‍රිස්තුස් වහන්සේගේම ශුද්ධ වූ ශ්‍රී ශරීරයටත් ශුද්ධ වූ ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයාණන් තුළ එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වායද සිටිමු. ස්වාමිනී, මුල්ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද, මැල්කම් රංජිත් නැමැති අප රදගුරුතුමන්ද, එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද, ගිහි පැවිදි සැමවද දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේම සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් කැඳවාගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් නිර්මල කුමරි මරියාවන්ද, ශුද්ධ වූ ජුසේ මුනිදුන්ද, භාග්‍යවත් අපෝස්තලවරුන්ද එක් එක් කාලයන්හි ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සියලුම ශුද්ධවන්තයින්ද, ශුද්ධ වූ ජුසේ වාස් මුනිදුන්ද සමග සදා ජීවනය කරා සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද, ඔවුන් වහන්සේ සමගද, ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණෙනි, ශුද්ධාත්මයාණන් හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත්වේවා. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුරුදු පුහුණු වී අපි එඩිතරව මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී, සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපේ ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. ඒට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ
නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමේද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයා නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ දුර්වල පෞකාරකම් ගැන නොතකා ශුද්ධ වූ සභාවේ විශ්වාසය ගැන සලකා අපටද මේ අපේ දේශයටද මුළු මහත් ලෝකයටද අවශ්‍ය ඔබ වහන්සේගේ සාමේ ප්‍රාතිහාර්ෂ්ඨ කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක, රජකම් කරනසේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි උන්වහන්සේගේ සාමය බෙදාගමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාශ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාශ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාශ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න ලොවේ පව් හරණතනන් වහන්සේ අජබාලකයාණන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය ස්වවන්නේය. ආත්මීක ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාක්ෂාව. සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසුස් සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සුඳේ. ආමෙන්. කවුරුවත් ඔබ කොතැනවත් ඔබ සහෝදරයා, මගේ සහෝදරයා. පතපිලියෙන්ද වැරහැලියෙන්ද ඔබ මගේ සොයුරෙකි. සිතුමට පැතුමට පටහැනි වූවත් ඔබ මගේ සොයුරෙකි. ජාතිය පිළපත් මොනවා වූවත් ඔබ මගේ සොයුරෙකි. මිනිස් ලොවේ වෙසෙනා ඔබ සැමදෙන මගේම සොයුරෙකි. අපි ආඥා කරමු.
දයාබර දෙවී ස්වාමිනී ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් ඔබගේ ධර්මයේ ආලෝකයෙන්ද ස්වර්ගීය ප්‍රසාද නිධානයේ ආහාරයෙන්ද ශක්තිමත් කළ ඔබ වහන්සේට අපගේ කෘතඥතාවයද ස්තුති ප්‍රශංසාවද මෙසේ හිමිකර සිටිමු. ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මගින් අපට දානය කළ මහඟු දීමනා හේතු කොටගෙන දිනක උන්වහන්සේගේ මහිමෙහි සහභාගී වීමේ වරම් අපට දානය කළ මැනව. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන්න් වහන්සේද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා. ආමීන්. යන්න සාමයෙන් ගොස් ශුද්ධවන්තව ජීවත් වන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබ වචනය ලෙස මට සිදුවී පවරා දුන්නේ අභිමතයයි. කිතු සමිඳුන් ඔබ කුස තුළ ජන්මය මනුසංහතියේ අභිමානයයි. නිකවිද මාවත් පැටලුණු මන්සලේ සගමග බෙන්වන ඊතලයයි. විමුක්ති වෙරළට යන්නට වෙසෙන ඔරොවට මුහුදේ පැතරුවයි. නමෝ කන්‍ය මෞමරියනී දිව්‍ය සත්‍රසාද මහිලාවෙනි. දුසමිදු වෙත යන්න හරි පාර පෙන්වන්න ජපමාල රාජිනීනි. සුබාහුල්‍ය දෙව්ස්නේහිනි ස්වර්ග අව්‍යාජ ආචාරිනී. කල්වාරි සිත් අරණේ ඔබේ දැනුම ලැබ තුලබ සක ජෙරුසලම විතෙමි. දාබර සහෝදර සහෝදරිනි මෙම ශුද්ධ දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීම සඳහා බැතිබර දායකත්වය දැක් වූ සැමටත් එම පවුල්වල සියලු දෙනාටත් අපගේ ස්තුතිය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර නිවසේ සිට අපහා මෙම දිව්‍ය යාගයට ඒකාබද්ධ වූ ඔබ සැමටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු. ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි. මේ මම සමිඳුන් දාසිය වෙමියයි සැලකිලුමේ ඔබේ ඇදහිල්ලයි. එලිසබෙතුන් බෑ රකින්න යන්නට ඔබ යොමු කෙරුවේ ආදරයයි. වසරක් පාසා ජෙරුසලමට ගොස් අවනත වූයේ පිළිවෙතටයි. කල්වාරිය මත ගැලු සිරි රුධිරෙට මුසු වූයේ ඔබේ
නිමා වූයේ තේවත්ත වර්බුම් රූපවාහිනී දෙව්මුදුරේ සිටගෙන ආ ඉරුපින ශුද්ධ දිව්‍ය පූජායාගේ සජීවී විකාශයයි. මෙම දිව්‍ය පූජායාගේ ඔබ වෙත ගෙනීමට හැකි වූයේ වර්ෂ 2021 අගෝස්තු මාස 27 වන දින දෙවිපිය සමිඳු නිවහනේ සදාතනික සුවය සොයා ගිය දලුගම මුදියන්සේගේ වත්ත විසූ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ සේවය කළ විශ්‍රාමික හෙන්රි බෝපයාරච්චි ආදර පියාණන්ගේ ආත්මයට සදාතනික ශාන්තිය හා සමාදානය ඉල්ලා දෙවිඳුන් යදින ආදරණීය බිරිඳ මර්සි බෝපයාරච්චි සෙනෙහබර පුතු මලින්ත ලේලිය ලක්මාලි මුණුපුරා සදෙව් සොහොයුරු කැල හා නෑදෑ හිතවතුන් සැම විසින් දක්වන ලද බැතිබරදායකත්වය නිසාවෙනි. This Holy Mass was also sponsored in remembrance of the death anniversaries of our beloved parents Vincent Aberatna and Sheila Aberatna. In life you loved and cared for us. In death we pray for your eternal bliss. May your souls rest in peace. Fondly remembered by your loving children Hiranti, Maxwell, Priyani, Salini, late Sudarshani, in-laws, grandchildren and great-grandchildren. This Holy Mass was also sponsored on the 80th birthday of Reverend Father Anthony Joseph Soisa. Dear Father, we wish you a wonderful birthday. May God shower you with blessings on your special day, today and forever, more and give you the power, courage, knowledge and wisdom to continue to propagate His words to mankind. Wishes from all the family members.